සාදු කියලා নমස්කාරය කියන්න පන්සල් සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ติสรณගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ
ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අභිත්තරේත කල්යානේ පාපා චිත්තං නිවාරයේ දන්දං හි කරෝතෝ පුඤ්ඤං පාපස්මින් රමති මනෝති. සද්ධාවන්ත පින්තුනි, අද මේ දූ දරුවන් සියලුම දෙනා එකතු වෙලා එරංජිත් ප්‍රනාන්දු මහත්මයා, ඒ වගේම කමන්ත ප්‍රනාන්දු මහත්මයා, ඒ වගේම පුෂ්පරාණී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු මේ සහෝදර සහෝදරියන් සියලුම දෙනා ඒකරාශී වෙලා අද දවසේ තමන්ගේ ඥාතීන්, හිතවතුන්, අසල්වාසීන් හැම දෙනාමත් සම්බන්ධ කරගෙන මේ බඳු පින්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මීට වසර 2කට පමණ ඉහතදී මිය පරලොව යන්නට යෙදුන තමන්ගේ ආදරණීය මෑණියන් වහන්සේට නැන්දනිය, ඒ වගේම අත්තම්මා ආදී වශයෙන් තම තමන්ගේ ඥාතීත්වයන් කල්පනා කරගෙන අයිරාංගනී ප්‍රනාන්දු මෑණියන් සිහිපත් කරලා එතුමියට පුණ්‍යානුමෝදනා කරන්නටත්, ඒ වගේම වසර 28කට පමණ ඉහතදී මිය පරලොව යන්නට යෙදුන ආදරණීය පියාණන් වහන්සේ ආර්යදාස ප්‍රනාන්දු මහත්මයා ඇතුළු මේ පරම්පරාවල මිය පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදරි කරගෙන මව්පියන් ජීවත් වෙලා ඉන්න කාලේ ඒ අයට කළ යුතු යුතුයකම් කොටසක් පවතිනවා වගේම මිය පරලෝකියාට පසුවත් දූ දරුවන් විසින් කළ යුතු යුතුයකම් කොටසක් පවතිනවා. සුජීවත්ව ඉන්න කාලේ ඒ අයට අප උපස්ථාන කිරීම වගේම ජීවිතයේ අවසාන කාලේ හිත සතුටින් කුසල් දහම් සිද්ධ කරන්න අවස්ථාව සලස්වා දීම සත්පුරුෂ දරුවන්ගේ යුතුයකමක් වෙනවා. ඉතින් මේ දූ දරුවන් කොයි කවුරුත් ඒ මව්පියන්ගේ නිවැරදි මඟ පෙන්වීම ඇතිව තමන්ටත් ලෝකයටත් ශාසනයටත් වැඩදායක සත්පුරුෂ දරුවන් හැටියට ගොඩ නැගුණාseම ඒ මව්පියන් වෙනුවෙන් කරන්නට අවශ්‍ය යුතුයකම් වගකීම් නොපිරිහෙලා ඉෂ්ට කරලා ඒ අය මිය පරලෝකියාට පසුවත් පරලොව ජීවිතය සුවපත් කරන්නට මේ බඳු පින්කම් මේ වසර 2ක් ගත වෙන දවසෙත් ඒ මෑණියන්ගේ ගුණ සිහිපත් කරලා වසර 28ක් ගත වෙන දවසෙත් ඒ පියාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා මේ මහා පින්කම සිද්ධ කරා. ඒ වගේම අපි විශේෂයෙන් අගය කරන තවත් කාරණයක් තමයි මේ හැමදෙනාම බොහොම සමගි සම්පන්නව මේ කටයුතු සිදු කිරීම. බොහෝ තැන්වල අපිට දකින්නට තියෙන කාරණයක් තමයි මව්පියන්ගේ අභාවයෙන් පස්සේ විවිධ සුළු සුළු කාරණා පදනම් කරගෙන ඒ සහෝදර සහෝදරියන් ඔවුනොවුන්ට විරසකව කටයුතු කරන ආකාරය. නමුත් මේ සෑම සියලු දෙනාම එකවන්ව බොහොම සමගි සම්පන්නව මේ පින්කම් සිද්ධ කරන්නට පමණක් නෙමෙයි, තමන් විසින් සිද්ධ කරන තම තමන්ගේ පෞද්ගලික කටයුතු, සමාජ සේවා කටයුතු, සාසනික කටයුතු මේ හැම දෙයක්ම සියලු දෙනාම බොහොම සමගි සම්පන්නව සිද්ධ කරන්නට එකමුතු වීම විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා හැටියට අපි අගය කොට සලකනවා. ඒ කාරණයක් සිහිපත් කරමින් ඒ සම්බන්ධව සියලු දෙනාටම
ආශිර්වාද කරමින් මේ සවස් භාගයේ සූදානම් වෙන්නේ ඒ මව්පියන්ට පරලෝක වශයෙන් සංග්‍රහ කිරීමේ අරමුණ ඇතිව හැම දිනාටම දහම් අසන්න සලස්වා දෙමින් තමනුත් ධර්ම ශ්‍රවණය කරලා හෙට දවසේ දන් පැන් පූජා කරලා ඒ සිදු කරගන්නා වූ ධර්ම දානමය ආමිස දානමය කුසලය මේ මව්පියන්ගේ භව ගමන සුවපත් කරන්නට අනුමෝදන් කරන්න. ඒ අනුව මේ මොහොතේ හැම දිනම තැන්පත් වෙලා ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කළේ කුසල් දහම් කිරීම සම්බන්ධව දේශනා කරන ලද ගාථා ධර්මයක්. විශේෂයෙන් මේ ගාථාව අපි මාතෘකා කරන්නට යෙදුනේ මේ පින්නතුන්ගේම ඇරයුමක් පරිදි කුසල් දහම් කිරීමේදී වඩා නිවැරදිව ඥාන සංප්‍රයුක්ත කුසලයක් හැටියට ඒ කුසලය સિદ્ધ කරන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කරලා දෙන්නට කියලා කරන ලද ආරාධනාවත් එක්කයි අද දවසේ ධර්මදේශනාවට ඒ ගාථාව අපි මාතෘකා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ සිත බොහොම වේගවත් ශනේකින් ඇති වෙලා පැවතිලා නැති වෙනවා වහා එක් එක් අරමුණු වෙත දුවනවා. ඒ නිසා අපට අවශ්‍ය තැනක පවත්වා ගන්නවයි කියන එක බොහොම දුෂ්කර දෙයක්. ඒක දීර්ඝ කාලයක් පුරුදු පුහුණු නොකල කෙනෙකුට බොහොම අපහසු කාරණයක් වෙනවා. ඒ නිසා මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය තුළ අපේ සිත වඩාත් ප්‍රගුණ කළ යුතු වෙනවා අවශ්‍ය අරමුණෙහි පවත්වා ගන්නට. අවශ්‍ය අරමුණෙහි කියලා කියන්නේ බොහෝ විට ලෝභ ද්වේෂ මෝහයන් මුල් කොටගත්තු අකුසල ආරම්මන අපේ සිත්වලට මතුවෙන නිසා, එහෙම නැත්නම් අරමුණු මුල් කොටගෙන අකුසල චේතනාවන් පහළ වෙන නිසා කුසල් දහම් කරන්නට ගියා වුණත් බොහෝ අවස්ථාවලදී ඒ කුසලය විවිධ අකුසල චේතනාවන්ගෙන් කෙලසී යන්නට පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ කුසල් සිතක අකුසල් ඇති වෙනවා කියන එක නෙමෙයි. කුසල් සිත කුසල් සිතමයි, අකුසල් සිත අකුසල් සිතමයි. නමුත් කුසලයක් කරන්නට අපි යෙදෙනකොට අපි හිතමු විනාඩි 10ක් අපි යම්කිසි කුසල ක්‍රියාවක් එක්කලා යෙදෙනවා කියලා. නමුත් ඒ විනාඩි 10ම අපේ සිතේ කුසල චේතනාවන්ම පහළ වෙනවයි කියලා නියමයක් නැහැ. ඒ අතරතුර විවිධ අකුසල චේතනාවන් අපේ సంతානෙහි ගොඩනැගෙන්නට පුළුවන්. ඒ කොමක් නිසාද? වහා සිත ඇති වෙලා නැති වෙලා යලිත් වෙනත් අරමුණු ගනිමින් වෙනත් ආකාරයෙන් සිතුවිලි පහළ වෙන්නට ඉඩකඩ තියෙන නිසා. ඉතින් ඒ නිසා අපි වඩා සැලකිලිමත් නොවුනොත්, වඩා කල්පනාකාරී නොවුනොත් අර කුසලයක් කරන අතරතුරේ විවිධ අකුසල් තුලින් අපි කරන කුසලය කෙලසෙන්නට පුළුවන්, කිලිටි වෙන්නට පුළුවන්, දුර්වල වෙන්නට පුළුවන්. ඉතින් සමාජයේ දිහා බලනකොට ගා ඕනකමින්, උද්‍යෝගයෙන්, උනන්දුවෙන්, කැපවීමෙන් වියපැහැදම් කරලා කුසල් කරන අවස්ථාවල උනත් ඇත්තටම ඒ අයගේ සිතුවිලි කොතනද තියෙන්නේ කියලා බැලුවොත් හුඟක් වෙලාවට අර බාහිරින් පෙනෙන තරම්ම ශක්තිමත් මට්ටමක සිත පවත්වා ගන්නට ඒ බොහෝ දෙනා අසමර්ථ වෙන බවයි පෙනෙන්නේ. ඉතින් ඒක අන් අය දිහා බලලා නෙමෙයි, තම තමන් දිහා බැලුවන් පස්සේ අපට අපේ මනස දිහා බැලුවයින් පස්සේ මේ කාරණේ වඩා පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභිත්තරේත කල්යාණය. පාපා චිත්තං නිවාරේ. කුසල් දහම් කරනකොට නැවත නැවත සිද්ධ කරන්න. පාපයෙන් සිත මුදවා ගන්න. දන්දංහි කරවතෝ පුඤ්ඤා. ඒ කරන කුසලයේහි දැඩිව සිත පිහිටවා ගන්න. කුමක් නිසාද? පාපස්මින් රමති මනෝ. අපේ සිත අකුසලයට බර වෙනවා. අකුසලෙහි ඇලෙන ස්වභාවයෙන් යුක්තයි. ඒන් සිත මුදවා ගන්න යලි යලි කුසල් කිරීම වගේම කුසලෙහි දැඩිව සිත පිහිටවාගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒක දිගු කලක් පුහුණු විය යුතු වෙනවා. එහෙම පුරුදු පුහුණු කරලා යම්කිසි කෙනෙක් ශක්තිමත් කුසලයක් කරනවා නම් බුදුදහමේ එබඳු කුසල් සිතක් පිළිබඳව පැහැදිලි කරන්නේ, විශේෂයෙන් අභිධර්මයේ පැහැදිලි කරනවා වඩා උසස්ම කුසල් සිතක ගති ලක්ෂණ මොනවද කියන බව. ඒ ගති ලක්ෂණ කිහිපයක් දක්වනවා. සෝමනස්ස සහගත, ඥාන සංපයුක්ත, අසංකාරික වශයෙන් කරුණු තුනක් විශේෂයෙන් පෙන්වා දෙනවා. කුසල් සිතක් වඩා ශක්තිමත් වෙන්නට අනිවාර්යෙන් තිබිය යුතු කාරණා. මොනවද? සෝමනස්ස සහගත.
අපි කරන කුසලයේ වඩා බලවත් වෙන්නට නම් එහි සොම්නස සතුට ඒ කුසල් සිතත් එක්කලා පවතින්න ඕන. ඊළඟට ඥාන සංපයුක්ත කියලා කියන්නේ ප්‍රඥාවෙන් යුක්තව අපි ඒ කටයුත්ත කරන්නට ඕන. ඊළඟට අසංකාරික කියලා කියන්නේ තව කෙනෙක් විසින් පොළඹවලා නෙමෙයි, ඒ වගේම අපේ මනස අපි විසින්ම යලි පෙළඹවීම් කරලත් නෙමෙයි. මූලික උත්සාහයත් එක්කලාම පසු නොබැසම ඒ කුසලයේ කරන්නට අපිට පුළුවන් නම් ඒක තමයි අසංකාරික කියලා කියන්නේ. ඒ අසංකාරික කියන එකේ විරුද්ධ වචනය තමයි සසංකාරික. සසංකාරික කියලා කියන්නේ එක්වරක් අපිට කුසලයේ පිළිබඳව සිතුවිලි මතුවෙනවා, නැවතත් පසුබට වෙනවා. නැවතත් අපි උද්‍යෝගිමත් වෙනවා, නැවතත් පසුබට වෙනවා. එහෙම නැත්නම් අන් අය විසින් අපිව නැවත උද්‍යෝගිමත් කරනවා. එහෙම වෙලත් අපි කුසල් කරන අවස්ථා තියෙනවා. පින්නතුන් අහලා ඇති සමහර වෙලාවට අර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ හිටපු ඒකසාටක කියන බ්‍රාහ්මණය. ඒකසාටක බ්‍රාහ්මණය කියලා කියන්නේ මේ බ්‍රාහ්මණයට ගතට පෙරවා ගන්නට එක් සලුවයි තිබුණේ. බිරිඳටයි ඔහුටයි දෙදෙනාට. ඒ කියන්නේ ඉස්සර කාලේ මෙහෙම විවිධ හැඩට කපලා මහපු ඇඳුම් නෙමෙයි, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම ඉනෙන් පහලට විලිවැහෙන්නට යම් රෙදි කඩක් ඇද ගන්නවා. ඒක ඒ පිරිසට ආවේනික විදිහට තවත් රෙදි කඩක් ඉනෙන් ඉහලට එක්කෝ එක් කුරයක් වැසෙන්නට නැත්නම් දෙවුරම වැසෙන්නට පෙරවා ගන්න. එහෙම තමයි බොහෝ වෙලාවට ඒ අතීත සමාජයේ වස්ත්‍ර භාවිතා කරලා තියෙන්නේ. එතකොට දැන් මේ ඒකසාටක බ්‍රාහ්මණයටත් බිරිඳටත් අර ඉනෙන් ඉහළට ඇඟ වැහෙන්නට පෙරවා ගන්නට තියෙන එකම සලුවයි. ඒ නිසා ඒ දෙදෙනාම කොයිම වෙලාවකවත් ගෙයින් එළියට බහලා යන්නේ නැහැ. එහෙම විශේෂ ගමනක් යනවා නම් එක්කෝ කල්ැතුව බිරිඳ ගිහිල්ලා ආවට පස්සේ දෙවනුව සැමියා යනවා. නැත්තම් මුලින් සැමියා ගිහිල්ලා ආවට පස්සේ දෙවනුව බිරිඳ යනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ධර්ම දේශනා කරනවායි කියලා ආරංචි වෙනකොට ඒකසාටක බ්‍රාහ්මණයත් යෝජනා කළා බිරිඳට අපිත් යමු බණ අහන්න. නමුත් දෙන්නටම එකවර බණ අහන්නට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒකසාටක බ්‍රාහ්මණයා යෝජනා කරනවා කාන්තාවන්ට රාත්‍රී කාලයේ ගමන් බිමන් යාම තරමක් අපහසුයි. ඒ නිසා ඔබ දවල් කාලේ ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් බණ අහලා එන්න. මම රාත්‍රියට යන්න. පස්සේ බිරිඳ පිටත් කළා දහවල බණ අහන්න. රාත්‍රී කාලේ ඒකසාටක බ්‍රාහ්මණයා බණ අහන්නට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසනකොට පෙරයම් කාලයේදී, මේ කියන්නේ පෙරයම කියලා කියන්නේ හවස 6 ඉඳලා රාත්‍රී 10 වෙනකම් පැය 4 තමයි පෙරයම කියලා කියන්නේ. මැදියම කියලා කියන්නේ රාත්‍රී 10 ඉඳලා 2 වෙනකම් කාලය, ඒ පැය 4 තමයි මැදියම. අලුයම කියලා කියන්නේ 2 ඉඳන් පහවදා උදේ 6 වෙනකම් කාලය. මේව පැය 4න් 4ට ඒ පැය 12 බෙදලා තියෙනවා පෙරයම, මැදියම, අලුයම කියලා. දැන් තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට පෙරයම් කාලයේදීම මහා ප්‍රසාදයක් සතුටක් ඇති වුණා ඒකසාටක බ්‍රාහ්මණයට. මෙතරම් වටිනා දහමක් දේශනා කරන බුදුරජාණන් වහන්සේට මා යමක් පූජා කළ යුතුයි. උන්වහන්සේට කෘතවේදීව ධර්ම පූජාවක් හැටියට. නමුත් මොනවද පූජා කරන්නේ? මට මේ සලුව පූජා කරන්න පුළුවන් නේ කියලා හිතුණා. හැබැයි හිතෙනකොටම අනික් අතට කල්පනා වුණා. නමුත් බිරිඳටයි මටයි දෙන්නටම තියෙන්නේ මේ එක සලුවනේ. ඒ නිසා මේක පූජා කරන්න විදිහක් නැහැනේ. දැන් නම් අපි දෙන්නා මාරුවෙන් මාරුවට හරි ගෙයින් එළියට බහලා යනවා. මේකත් පූජා කළොත් දෙන්නටම ගෙදරට වෙලා ඉන්නේ. ඒ නිසා මේක පූජා කරන්න විදිහක් නැහැ. එහෙම හිතලා ඒ මතුණු සිතුවිල්ල යටපත් කරගෙන යලිත් ධර්ම ශ්‍රවණය කරනවා. එහෙම ධර්ම ශ්‍රවණය කරනකොට මැදියම් කාලයේදී නැවතත් ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදයට එක්කලා කුමක් හෝ පූජා කළ යුතුයි. එයි මට මේ සලුව පූජා කරන්න බැරි කියලා නැවතත් අර චේතනාව මතුණා බුදුරජාණන් වහන්සේට දහම් පනුරක් පූජා කිරීමේ කුසල්සිත. නමුත් එවලෙත් කල්පනා කළා නෑ එහෙම කරන්න බැහැනේ, එහෙම පූජා කළොත් ඒක ගැටලුවක් නේ කියලා ආයෙත් ඒ සිතුවිල්ල යටපත් කළා. අලුයම් කාලයේදී නැවතත් ඒ සිතුවිල්ල මතුණා. මතුවෙනකොටම ඒ සිතුවිල්ල පසුබට වෙන්නට ඉස්සල්ලාම සලුව ඉක්මනට ගලවලා අරගෙන ඉක්මනින් බුදුරජාණන් වහන්සේගේ දෙපා ළඟ තියලා පූජා කළා. ඒ පූජා කරපු අවස්ථාවේ ඔහුට ඇතිවෙච්ච සතුට නිසා ඔහුට කෑගැස්ස වුණා මම දිනුවයි කියලා. එතකොට මේ දිනුවා කියන කාරණේ ඇහිලා ඒ වෙලාවේ කොසල් රජුරුවොත් මේ
පිරිස කෙලවර දහම් අසමින් හිටියා. මේ තැනත්තා දිනුවා කියලා කෑ ගහනකොට රාජපුරුෂයන්ට කිව්වා අර මනුස්සයා මොනවද අර දිනුවයි කියලා කෑ ගහන්නේ ගිහිල්ලා බලන්න කියලා. ගිහිල්ලා බලනකොට ඔහු කියනවා මම මේ රටක් රාජ්‍යයක් දිනුවා නෙමෙයි, මම දිනුවේ මගේ අකුසල් සිත දිනන්නට මට පුළුවන් වුණා. මගේ සිතේ පසුබෑම යටපත් කරලා කුසල් සිත අවදි කරගෙන ජයග්‍රහණය කරන්නට මට පුළුවන් වුණා. ඒ නිසයි මම දිනුවයි කියලා කිව්වේ කියලා ප්‍රකාශ කළාම රාජපුරුෂෝ ඒ බව ගිහිල්ලා රජුරවන්ට කිව්වා. රජුරෝ කල්පනා කළා දැන් මමත් මෙතන මෙච්චර ලබන ඇහුවා. නමුත් මට යමක් බුදුහාමුදුරන්ට පූජා කරන්න හිතුන්නේ නැහැ. මේ එක් සලුවක් තියෙන බ්‍රාහ්මණයා තමන් සතු එකම සලුව පූජා කරන්න තරම් උනන්දු වුණා මේ දහම් මහලා. ඔහු මොනතරම් සදහැවත් සත්පුරුෂයෙක්ද, යුතුයකම් දන්නා කෙනෙක්ද කියලා ඔහුට සියල්ලෙන් 8 බැගින් මහා පරිත්‍යාගයක් කළා. අර කරපු කුසලයට ගරු කිරීමක් වශයෙන් අර යුතුයකම් දැනගෙන බුදුරජාණන් වහන්සේට පූජාවක් කිරීමට උපහාර දැක්වීමක් වශයෙන් සියල්ලෙන් 8 බැගින්. සියල්ලෙන් 8 බැගින් කියන්නේ ඉඩම් 8ක්, ගෙවල් 8ක්, එතකොට රත 8ක්, හස්තීන් 8ක්, මෙහෙම හැම දෙයින්ම 8 බැගින්. එතකොට මේ මහා පූජාව ඔහු ලැබුවට පස්සේ සියලු දෙනා කතා බහ කරනවා, භික්ෂුන් වහන්සේලා පවා කතා බහ කරනවා. බුදුරජාණන් වහන්සේට පූජාවක් කිරීමේ ditta ධම්ම වේදනීය විපාකයේ ඒකසාටක බ්‍රාහ්මණයාට සියල්ලෙන් 8 බැගින් ලැබුණා. දැන් ඔහු සියල්ලෙන් සමෘද්ධිමත් කියලා කතා බහ කළා. බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා දේශනා කරනවා මහණෙනි, ඔහු මේ දෙවතාවක්ම ඔහුගේ සිත පසුබෑමට ලක් වෙලා 3 වෙනි අවස්ථාවේ තමයි මේ පූජාව කළේ. හැබැයි ඔහු දෙවැනි අවස්ථාවේ මේ පූජාව කළා නම් ඔහුට සියල්ලෙන් 16 බැගින් ලබන්නට තරම් ඒ කුසලයේ බලවත් වෙනවා. ඔහු පළවෙනි අවස්ථාවේ මේ සිත ප්‍රබල කරගෙන පසුබාන්නේ නැතුව මේ පූජාව කළා නම් ඔහුට සියල්ලෙන් 32 බැගින් ලබන්නට ඒ කුසල් සිත බලවත් වෙනවා තථාගතයන් වහන්සේට පූජා කිරීමේ කුසලය. නමුත් ඒ තැනත්තා පළවෙනි වතාවේ කුසලයේ කරගන්නට සමත් වුණේ නැහැ. සිත පසුබට වුණා. නැවතත් ධෛර්යමත් කරගෙන Taman විසින්ම නැවත මනස නගා සිටුවාගෙන දෙවැනි වතාව උත්සාහ කළත් ඔහුට ඒක කරන්න බැරි වුණා. 3 වෙනි වතාව යලිත් උත්සාහ කරලයි ඔහු ඒ කුසලයේ සිද්ධ කරගත්තේ. ඒ නිසායි ඔහුට සියල්ලෙන් 32 බැගින් ලබන්නට තරම් ශක්තිමත් වූ කුසලයක් වාර දෙකක්ම දුබල වෙච්ච නිසායි මේ සියල්ලෙන් 8 බැගින් පමණක් ලැබුවේ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. එතකොට මේන් අපට පැහැදිලි කරන්නේ මේ සසංකාරික සහ අසංකාරික බව. අපි යම්කිසි කුසලයක් කරනකොට විවිධ මනෝභාවයන්ගෙන් සිත උදාසීන වෙලා පසුබට වෙලා ඒ කුසලයේ කරනවා නම් ඒකට කියන්නේ සසංකාරික. ඒ කියන්නේ වෙන කෙනෙක් විසින් පොළඹවලා හරි එහෙම නැත්නම් අපේ සිතම පසුබට වෙමින් යලි යලිත් උත්සාහ කරමින් කරනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි යලි යලිත් උත්සාහ කරමින් හරි කරන්න ඕන. නමුත් වඩා ශක්තිමත්ම කුසලය හැටියට ධර්මයේ හඳුන්වන්නේ එහෙම පසුබට වීමකින් තොරවම කරන කුසලය. ඒ නිසා ධර්මයේ පැහැදිලි කරනවා ශනිකව කරන පින්කම් වඩා ප්‍රබල කුසල් සිත් ඇති වෙන අවස්ථා හැටියට. ඒ කියන්නේ නොයෙක් දේවල් ගැන හිතලා සංසන්දනය කරගෙන ඉන්න වෙලාවක් නැහැනේ. දැන් අපි හිතමු දැන් සමහර කතා ප්‍රවෘත්ති වල සඳහන් වෙනවානේ බුදුහාමුදුරුවෝ දැකලා රහතන් වහන්සේ නමක් දැකලා ඒ වෙලේම ඇති වෙච්ච සිතුවිල්ලත් එක්ක එක්වරම පූජාවක් කරනවා. එතකොට එතනදී අර ශනිකව ඇති වෙන කුසල් සිත පසුබාන්නට කාලයක් නැහැ. ඉතින් අපිට ඒකෙන් අදහස් කරන්නේ නිකන් අවිචාරවත් එකපාරටම පැහැදුණු ගමම්ම සියල්ලම කරන්න කියන එක නෙමෙයි. විචාරපූර්වක බවක් තියෙන්නට ඕන. මොකද දැන් මේ අසංකාරික සිත ගැන කතා කරනවා වගේම එහෙම ඊළඟට සඳහන් කරනවා ඥාන සංප්‍රයුක්ත බව. ඥාන සංප්‍රයුක්ත වෙන්නත් ඕන. අපිට ඔරොත්තු දෙන්නේ නැති දෙයක් අපි කරන්නට ගිහිල්ලා පරිත්‍යාගයක් කරන්නට ගිහිල්ලා ඊට පස්සේ අපි පීඩාවටපත් වෙනවා නම් ගැටලු අර්බුද වලට ලක් වෙනවා නම් එතනත් ඥාන සංප්‍රයුක්ත බවෙන් අඩු බවක්. එතකොට අපට පේන්නේ අර අධික සද්ධාවත් එක්ක කටයුතු කරලා තියෙනවා, අධික ප්‍රසාදයක් එක්කලා කටයුතු කරලා තියෙනවා. හැබැයි ප්‍රමාණය හඳුනා ගන්න, තන නොතන හඳුනා ගන්න, අවස්ථාව හඳුනා ගන්නට තරම් සිහි බුද්ධිය ප්‍රඥාවේ තනත්තාට අවදි වෙලා නැතිනම් ඒකත් කුසලයේ දුබල වෙන්නට එක් කාරණයක් වෙනවා, එක් හේතුවක් වෙනවා. ඒ නිසා කුසල් සිතක් වඩා ප්‍රබල වෙන්නට එක් සාධකයක් තමයි අසංකාරික බව. ඒ කියන්නේ අන් අයගේ පෙළඹවීමක් හෝ
Tamanගේ මනසින්ම යලි යලි පසුබට වෙන සිත නගා සිටවා ගැනීමක් හෝ නැතිව පළමු ඇතිවෙච්ච චේතනාවම ප්‍රසන්න කරගෙන ශක්තිමත් සිතෙන් කුසල් කරන්නට පුළුවන් නම් ඒක කුසලය වඩා මහත්ඵල වෙන්නට හේතු වෙන එක් සාධකයක් වෙනවා. දෙවැනි කාරණේ තමයි ඥාන සංප්‍රයුක්ත බව. ඥාන සංප්‍රයුක්ත බව ඇති වෙන්නේ පිනතුනේ යම් කෙනෙක් කරන කුසලයකදී ප්‍රඥාව මුල් කොටගෙන ක්‍රියා කරන්නට පුළුවන්. ප්‍රඥාව මූලික වීම පිළිබඳව ධර්මයේ පැහැදිලි කරනවා. කර්මය කර්මඵලය දැනගෙන හේතුඵලය නිවැරදිව හඳුනාගෙන යම් කෙනෙක් කුසලයක් කරනවා නම් ඒක ඥාන සංප්‍රයුක්ත. හේතුව ඵලය දැනගෙන කියලා කියන්නේ මොකක්ද? යම් කුසලයක් කළාම ඒකේ ප්‍රතිඵලය. දැන් මේක හරි පරිස්සමින් අපි තේරුම් ගන්නට ඕන. යම් කුසලයක් කරලා ඒකේ මේ වගේ ආනිසංශයක් මේ වගේ ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා දැනගත්තාම ප්‍රඥාව අවදි වෙන්නත් පුළුවන්, තෘෂ්ණාව අවදි වෙන්නත් පුළුවන්. ඒ දෙකම වෙන්නට පුළුවන්. වැඩි හරියක් මිනිසුන්ගේ සිත් සතන් තුළ ඇති වෙන්නේ ප්‍රඥාව නෙමෙයි තෘෂ්ණාව. ඒතර මොකක්ද එතන ප්‍රඥාවේ තෘෂ්ණාවේ තියෙන වෙනස? වෙනස තමයි මේ හේතුවෙන් මේ ඵලය ලැබෙනවා කියලා දැනුවත්ව කාරණේ නිවැරදිව තේරුම් අරගෙන යමක් කරනවා නම් එතන තියෙන ප්‍රඥාව. මේ ක්‍රියාවෙන් මේ ඵලය මට ලැබෙනවා, ඒ ඵලය ලබන්නට මම මේ කුසලයේ කළ යුතුයි කියලා හිතනකොට එතන ඇති වෙන්නේ තෘෂ්ණාව. දැන් මේක කොහොමද අපි තෝර බේරගන්නේ? කොහොමද මේක අපි වෙන් කරගන්නේ? ඒක ඊටාම දුෂ්කරයි. හරීම ප්‍රවේශමෙන් අපි එහිදී ක්‍රියා කළ යුතු වෙනවා. දැන් භික්ෂූන් වහන්සේලාම තමයි මේවැ ලැබෙන ආනිසංස ගැන කියලා දෙන්නේ. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් කටින පින්කමක් කළාම ඉදිකටු පාරක් ගානේ සක්විති රජ සැප ලබන්නට, සක්දෙව් රජ සැප ලබන්නට, ඒ වගේම දුගතියක නූපදින්නට හේතු වෙන මහා කුසලයක් සිද්ධ වෙනවායි කියන බව භික්ෂූන් වහන්සේලා කටින චීවර පූජාවේ ආනිසංස දක්වනකොට පැහැදිලි කරලා දෙනවා. දැන් මේ කියන්නේ බොරුවක් නෙමෙයි. මේ කියන්නේ අතීත කාලේ ඇතැම් සත්පුරුෂෝ ඒ බඳු පින්කම් කරලා අනන්ත සසරේ ඒ වගේ සැප විපාක ලබලා තියෙනවා. විඳලා තියෙනවා. එතකොට ඒ හේතුවට අනුව ලැබිච්ච ප්‍රතිඵලය දිහා බලලා තමයි මෙන්න මෙහෙම යහපතක් සිදු වෙනවයි කියලා පැහැදිලි කරන්නේ. හැබැයි ඒ පැහැදිලි කිරීමත් එක්කලා අපි තේරුම් ගන්නට ඕනේ ඒ කුසලය මොන විදිහෙන් කළොත්ද ඒ බඳු යහපතක් සිද්ධ වෙන්නේ. ඒතකොට ඒ බඳු යහපතක් සිද්ධ වෙන්නේ කුමක් නිසාද මේ බඳු කුසලයකින්? මොකක්ද ඒකේ පදනම? අන්න එහෙම සිතනකොට ඒ කුසලය නිසා ලෝකෙට සිද්ධ වෙන යහපත, ශාසනය සුරක්ෂිත වෙන්නට අපෙන් ලැබෙන දායකත්වය කොච්චර ප්‍රබලද? එසේ ප්‍රබල වෙන නිසායි මෙබඳු යහපතක් සිද්ධ වෙන්නේ කියන කාරණය අපට හේතුඵල වශයෙන් වටහා ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා යම් කුසලයක් කළාම ආපසු අපට ලැබෙන ප්‍රතිඵලය හිතන්නට කලින් ඥාන සංප්‍රයුක්ත වෙන්නට වඩාම අවශ්‍ය වෙන්නේ කුමක්ද? මම මේ කරන දෙයින් ලෝකෙට කුමක්ද සිද්ධ වෙන්නේ කියලා පරිස්සමින් කල්පනා කරලා බැලීම. හේතුව ඵලය කියන තැන ඒ කරන ක්‍රියාවෙන් අපට ආපහු ලැබෙන ඵලයත් ඕනනම් අපට විමසා බලන්නට පුළුවන්. ඒක විමසා බැලීමත් වරදක් නෙමෙයි. හැබැයි ඊට කලින් අපි විමසා බැලිය යුත්තේ තෘෂ්ණාව යටපත් කරගෙන ප්‍රඥාව අවදි කරගෙන කුසලයේ කරන්න වඩා වැදගත් වෙන්නේ. ඒකෙන් අපට ලැබෙන ප්‍රතිඵලය ගැන සිතීම නෙමෙයි, අපි කරන ක්‍රියාවෙන් අනේකාට ලැබෙන යහපත කුමක්ද කියලා නිවැරදිව කල්පනා කරන්න. එතකොට අනේකාට කරන යහපත වඩා වැඩි වෙන තරමට ඒහා සමාන යහපත් විපාකයක් Tamanට ලැබෙනවා. හැබැයි එතනදී මූලික වෙන්න ඇත්තේ මේ විපාකය ලැබෙන නිසා මම මෙසේ කරනවා කියන කාරණේ නෙමෙයි, අනේකාගේ යහපත වෙනුවෙන්, අනේකාගේ සුවය වෙනුවෙන් මට කොච්චර ලොකු කැපකිරීමක් කරන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ මුදල්ම කියන එක නෙමෙයි. මුදල් දෙනවද, ආහාර පාන දෙනවද, ඇඳුම් පැළඳුම් දෙනවද, වෙනත් දෙයක් දෙනවද කියන එක තීරණය වේ යුත්තේ අනේකාගේ අවශ්‍යතාවයත් එක්කලා. අනේකාගේ අවශ්‍යතාවයත් එක්කලා. ඒ අවස්ථාවට සුදුසු දෙයි. හැබැයි මම අනේකාට යමක් දෙන්නේ කොමකටද? අනේකා සුවපත් කරන්න, අනේකාට යහපතක් කරන්න. එනම් වඩා ප්‍රබල විය යුත්තේ ඒ අනේකාට යහපතක් කිරීමේ සද්භාවය. අන්නේ සද්භාවයේ ප්‍රමුඛ කොටගෙන ඒ අනේකාට යහපතක් කිරීම කියන එක වඩා අර්ථවත් වෙන්නේ කොහොම කළොත්?
අන්න එසේ සිතන්නට පුළුවන් නම් තමයි එතනදී ප්‍රඥාව අවදි වෙන්නේ. එහෙම නැත්නම් මේකෙන් මට කොච්චරක්ද යහපතක් සිද්ධ වෙන්නේ කියලා හිතනකොට අපිට නොදැනුවත්වම තෘෂ්ණාවයි අවදි වෙන්නේ. ඒ නිසා අද බොහෝ කොට කුසල් දහම් කරන අයට නොදැනුවත්වම වගේ අර ප්‍රඥාව අවදි වෙන්නට ඕන තැන තෘෂ්ණාව අවදි වෙලා බොහෝ දෙනා කුසල් දහම් කරන බව පෙනෙනවා. උදාහරණ හැටියට ගත්තොත් පින්නතුනේ අපි හිතමු භික්ෂුන් වහන්සේ නමකට අටපිරිකරක් පූජා කළයින් පස්සේ ස්ත්‍රී පක්ෂයට මහලතා පළඳනා ආදිය ලබන්නට පුළුවන්, සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. පුරුෂ පක්ෂයේ කෙනෙකුට නම් ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබන්නට පුළුවන්. දැන් මේවා අපි ධර්මයෙන් අහනවා. ඇහුවෙන් පස්සේ වැඩි වැඩියෙන් අටපිරිකර පූජා කරන්නට ඉදිරිපත් වෙනවා. හැබැයි පූජා කරන අටපිරිකර හාමුදුරුවන්ට ප්‍රයෝජනවත්ද? ඒක අඳින්න පුළුවන්ද? ඇත්තටම හාමුදුරුවන්ට සිවුරු වල අඩුපාඩුවක් තියනවද? එහෙම නැත්නම් වෙනත් අඩුපාඩුවක්ද තියෙන්නේ? එහෙම විමසා බලන්නට මිනිස්සුන්ට ඕන වෙන්නේ නැහැ. එතකොට අපිත් ඒ නිසා අටපිරිකරක් පූජා කරන්න ඕන කියන සංඥාව ඇති වෙනවා. මේකෙන් අදහස් කරන්නේ අටපිරිකර පූජා කරන එක හොඳ නැහැ කියන එක නෙමෙයි. අටපිරිකරක් පූජා කරනවා නම් ඒ අටපිරිකරේ තියෙන්නේ මොනවද? තුන් සිවුරු කියලා කියන්නේ අඳනය, ඉනෙන් පහළට අඳින සිවුර. ඊළඟට තනිපට සිවුර කියන්නේ මේ පෙරවලා තියෙන එක් පටකින් මහලා තියෙන සිවුර. දෙපට සිවුර කියලා කියන්නේ පටවල් දෙකක් එකතු කරලා මහලා තියෙන සිවුර. අධික සීතල අවස්ථාවලදී පෙරව ගන්න. ඒතර මේ තුන් සිවුර. ඊළඟට පාත්‍රය. ඊළඟට ඉදිකටු නූල්. ඊළඟට දැලිපිහිය හරි හිසකෙස් කපන්නට, රැවුල කපන්නට සුදුසු උපකරණ. ඊළඟට පෙරහන් කඩ. ඊළඟට බඳපටිය. මේ ටිකනේ අෂ්ට පරිස්කාර කියලා කියන්නේ. එතකොට මේවා මේ එකටම පූජා කරන්නට ඕන කියලා නියමයක් නැහැ පින්නතුනේ. බඳපටියක් අවශ්‍ය වෙලාවට බඳපටියක් පූජා කරන්න පුළුවන් නම්, සිවුරක් අවශ්‍ය වෙලාවට සිවුරක් පූජා කරන්න පුළුවන් නම්, පාත්‍රයක් අවශ්‍ය වෙලාවට පාත්‍රයක් පූජා කරන්න පුළුවන්. ඒ සියල්ල එකතු කරලා පූජා කිරීම වරදක් නෙමෙයි. නමුත් අවශ්‍යතාවය සලකලා විමසලා බලලා ප්‍රයෝජනවත් වෙන හැටියට එය පූජා කරන්නට පුළුවන් නම්, පරිහරණය කරන්න යෝග්‍ය විදිහට එය පූජා කරන්න පුළුවන් නම්, ඒක තමයි ඥාන සංප්‍රයුක්ත කුසලයේ කියලා. නමුත් හුඟක් දෙනාට ඒ අටපිරිකරේ තියෙන සිවුරු අඳින්න පුළුවන්ද? ඒවා දිගපළල තියනවද? ඇත්තටම හාමුදුරුවෝ මේවා පාවිච්චි කරනවද? ඒ මොකක්වත් සංඥාවක් නැතුව යමක් කරන්නට අපි පෙළඹෙන්නේ. ඇයි? අර කුසලයේ පිළිබඳව තියෙන තෘෂ්ණාවත් එක්කම. ඉතින් එතකොට අපට ඒක වැඩක්ම නැති දෙයක් වෙනවද? නෑ පින්නතුනේ. කුසලයේ පිළිබඳ තෘෂ්ණාවෙන් හරි අපි යමක් පූජා කරනවා නම්, පූජා කරපු දෙයට අදාළ වූ යහපතක් Tamanට සසරේ සිද්ධ වෙනවා. අපි හිතමු වස්ත්‍ර පූජා කළා නම් Tamanට සසරේ වස්ත්‍ර ලැබෙනවා. ආහාර පූජා කළා නම් Tamanට සසරේ ආහාර ලැබෙනවා. හැබැයි එතන ප්‍රඥාව අවදි වෙලා නැති නිසා, ශක්තිමත් කුසල් සිතක් අවදි වෙලා නැති නිසා ඒ තැනත්තට කෙලෙස් නසන්නට, නිවන් දකින්නට ඒ කුසලයේ හේතු වෙන්නේ නැහැ. ඇයි වැඩිලා තියෙන්නේ? තෘෂ්ණාවනේ. ඒ නිසා ඒ බඳු පින්කම් වල ප්‍රතිඵලය හැටියට සසර ගමනේ සම්පත් ලැබෙනවා. ඒ සම්පතත් එක්කලාම ඒයින් ගැලවෙන්නට බැරි විදිහේ තෘෂ්ණාවක් సంతානේ ජනිත වෙනවා. ඒ සසරේ පුහුණු කරලා තියෙන්නේ, ප්‍රාර්ථනා කරලා තියෙන්නේ, ඒ බඳු සම්පත් ලබන්නම අපේක්ෂා කරගෙනයි පූජා කරලා තියෙන්නේ. ඒ නිසාම අපට සම්පත් ලැබෙනවා. හැබැයි ඒකත් එක්කලා ගැලවෙන්නට බැරි විදිහේ දැඩි තෘෂ්ණාවකින් බන්ධනය වෙනවා. අවසානයේ සම්පතේ තැනත්තාට හේතු වෙන්නේ යහපත පිණිස නෙවෙයි, මෙලොව පරලොව විනාශය පිණිස, සිත කෙලසා ගැනීම පිණිස. ඒ බඳු මිනිසුන්ට ලැබෙන සම්පත මෙලොව පරලොව අභිවෘද්ධිය පිණිස හේතු වෙයි කියලා අපේක්ෂා කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ කුමක් නිසාද? ප්‍රඥාව නොතිබෙන තැන සම්පත් ලැබීම මහත් වූ අනර්ථයක් සිද්ධ කරනවා. දැන් යම් කිසි කෙනෙකුට පෙනුනේ සම්පත් නැතිනම්, මිල මුදල්, යාන වාහන, බලපුලුවන්කාරකම්, තනතුරු නැතිනම්, ඒ නැතිකම නිසා ඒ තැනත්තාට යම් යම් පව්කම් කරන්න හිතුණා වුණත් කරන්න බෑ. හැබැයි සම්පත් තිබිලා ප්‍රඥාවක් නැති වුණොත් එහෙම ඒ සම්පතින් ඒ තනත්තා කරගන්න විනාශය අසීමිතයි. ඇයි එහෙම වෙන්නේ? අර සසර ගමනේ දීලා තියනවා. හැබැයි ප්‍රඥාව අවදි කරගෙන, නිවැරදි කුසල් සිත් අවදි කරගෙන නෙමෙයි, දුන්නු නිසා ලැබිලා තියනවා. නමුත් ඒ ලැබෙන දේවල් ප්‍රඥාවෙන් පරිහරණය කරන්න තරම් ප්‍රඥාව අවදි කරගෙන නැහැ පිටුතුනි. ඒ නිසා අපි සසර ගමනේ කුසල් දහම් කරලා සම්පත් ලබනවා නම් ඒ සමගම ගුණ නුවණත්
අනිවාර්යෙන් මතු කරගත යුතුයි. අනිවාර්යෙන් දියුණු කරගත යුතුයි. එහෙම නැතුව ලැබෙන සම්පත්තිය තියෙන ගුණධර්මත් පරිහානියටපත් වෙන්නට හේතුවක් විය හැකියි. ඒ නිසා සම්පත් ලැබීම වරදක් නෙමේ, ගුණය සහ නුවණත් සමග මුසු කරගෙන. ඉතින් ඒ බඳු ශක්තියක් අපට සසර ගමනේ ලැබෙන්නේ අපි කරන කුසලය ඥාන සංප්‍රයුක්තව සිද්ධ කළොත් පමණයි. ඒ නිසා අපට සිවුරු පිරිකර අටපිරිකර ආදී පූජා කිරීමේ කිසි වරදක් නැහැ. හැබැයි එහෙම පූජා කරන්නට හිතෙනකොට විමසා බලන්නට ඕන මේ පූජා කරන ලබන ස්වාමින් වහන්සේට ඒකෙන් වඩා ප්‍රයෝජනයක් වෙන හැටියට අපි පූජා කරන්නේ කොහොමද? උන්වහන්සේට පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට ඒක පූජා කරන්නේ කොහොමද? එහෙම නැත්නම් උන්වහන්සේට දැනට සිවුරු පිරිකර ආදී ඕනතරම් තියෙනවා නම් වෙනත් උන්වහන්සේගේ ජීවිතේ මොනවද තියෙන අවශ්‍යතා? බෙහෙතක් ගන්න සමහර විට යම් මුදලක් අවශ්‍යද? එහෙම නැත්නම් උන්වහන්සේට වෙනත් පින්කමක් කරන්නට සහයෝගයක් අවශ්‍යද? එහෙම නැත්නම් පන්සලේ වෙන යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවද? එහෙම නැත්නම් උන්වහන්සේට වෙන කටයුත්තක් කරගන්නට අවශ්‍ය ශ්‍රමදායකත්වය අවශ්‍යද? මේ විදිහට අපට විමසා බලලා ඒ අවශ්‍යතාවයත් එක්කලා වැඩි යහපතක් වෙන හැටියට සහාය වෙන්නට පුළුවන් නම් ඒක තමයි පරිත්‍යාගශීලීත්වය ඥාන සංප්‍රයුක්ත වෙන්නට ප්‍රධාන වශයෙන් බලපාන. දැන් සමහරව අපට පෙනෙනවා කියනවා නෑ ඉතින් අපි පූජා කළාට පස්සේ මොනවා කළා ගත්තත් අපට ගැටලුවක් නෑනේ. ඒක අපට වැඩක් නෑ. දැන් ඒ යාචකයාට යම්කිසි මුදලක් දුන්නාන් පස්සේ මේ මනුස්සයා ගිහිල්ලා මත්පැන් බොනවද? මේ මනුස්සයා එකෙන් සූදු ක්‍රීඩා කරනවද? මොන විනාශයකද? ඒක මට අදාළ නෑ. මම දුන්නා එච්චරයි. එහෙම කියනවා. දැන් අපිට එහෙම හිත හදා ගන්නට පුළුවන්. ඒක හිත හදා ගැනීම සඳහා හොඳයි. නමුත් ඇත්තටම ඒ මනුස්සයාට ඒකෙන් අනර්ථයක් වෙන්න පුළුවන් කියලා දන්නවනම් මොකටද දුන්නේ? එවනම් ඒ දීමේ පරමාර්ථය මොකද්ද? ලෝකාපවාදයෙන් තමන් ගැලවෙන්නට හෝ එහෙම නැත්නම් තමන්ගේ ආත්ම ගරුත්වය රැක ගන්නට හෝ අර මනුස්සයාට මොනවා වුණක් කමන්නේ මගේ ගැලවීම පිණිස මගේ සංරක්ෂණය පිණිස මගේ ආත්ම ගරුත්වය පිණිස මම දීලා බේරනවා අනිත් මිනිහට මොකක් වුණක් කමන්නේ. ඒතර දානේ පරමාර්ථය ඒක නෙමෙයි. ඒකෙන් අදහස් කරන්නේ මේ මිනිස්සු ගිහිල්ලා මත්පැන් මොනවද කියලා ඔක්කොම බල අපිට දන් දෙන්න පුළුවන් කියන එක නෙමෙයි. හැබැයි අනේකා කරන දේ ගැන අපට සහතික වෙන්නට බෑ. සහතික වෙන්න බැරි වුණාට මගේ චේතනාව මොකද්ද? මම දුන්නේ මොන අදහසින්? ඒක පිරිසිදු වෙන්නට ඕන. ඒකයි එතන වැදගත්. අර මනුස්සයා මොනවා කරගත්තක් කමන්නේ ඔන්න ඔහි දීලා දානවා කියන එක නෙවෙයි නිවැරදි චේතනාව වෙන්නේ. නිවැරදි චේතනාව වියත්තේ අනේකාට වැඩි යහපතක් කරන්න මට පුළුවන් උපරිමයෙන් විමසලා බලලා සොයලා බලලා ඒ තැනතර යහපතක් වෙන හැටියට කටයුතු කරනවා. ඒ මගේ උපරිම ශක්තියෙන් ක්‍රියා කරලත් ඒ මනුස්සයෙක්ගෙන් හානියක් කරගන්නවා නම් ඉතින් එතනින් එහාට මට කරන්න දෙයක් නැහැ. මට පුළුවන් ප්‍රමාණයෙන් හොයලා බලන්න. මොකද කීයක් හරි දුන්නාන් පස්සේ මේ මනුස්සයා තැබෑරුමට යනවද සූදු පිටියට යනවද කියලා මට පස්සෙන් යන්න බෑනේ. ඒ නිසා මට විමසා බලන්නට පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව තුළ සොයලා බලලා විමසලා බලලා මට ක්‍රියා කරන්නට පුළුවන්. එපමණකින් අපට සෑහීමටපත් වෙන්න පුළුවන්. ඉන් ඔබෙහි අපේ වගකීමෙන් එහා දේවල් අපට විමසන්නට බැරි බව සත්‍යයි. නමුත් අපේ චේතනාවම අපි සකසගන්නේ ඒ මනුස්සයාට මොනවා වුණක් කමක් නැහැ. මම දීලා දානවා කියන අදහස නම් තියෙන්නේ එතන අර ඥාන සංප්‍රයුක්ත බවක් නැහැ පින්නතුනි. එතන ප්‍රඥාව යෙදිලා නැහැ. ඒ නිසා අපි කරන කුසල් දහම් වලදී සැබවින්ම මේ කුමක්ද කරන්නේ කියන කාරණේ ගැන අපි අවදිමත් වෙන්න ඕන. අපි හිතමු බුද්ධ පූජාවක් තියනවා කියලා. බුද්ධ පූජාවක් තියනවා නම් දැන් බුදුහාමුදුරුවෝ පිරිනුවන් පාලානේ. ඒතර බුදුහාමුදුරන්ට පූජාවක් තියන්නේ මොන පදනමේද? තථාගතයන් වහන්සේට පූජා කිරීමෙන් කුසල් සිත් ජනිත වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කිරීමෙන් අපේ సంతානය තුළ ගුණ වැඩෙනවා. එසේ මනසෙහි ගුණ නුවණ වඩවා ගන්නත් ඒ කරන කුසලය අකුසල යට කර ගන්නටත් සසර ගමන සුවපත් කරන්නටත් අපට නිවන් දකින්නටත් උපනිශ්‍රය වෙනවා. ඒක තේරුම් අරගෙන කුසල් දහම් කිරීම වරදක් නෙමෙයි. එතකොට මේ විදිහෙන් කතා කරනකොට අපට අත්‍යවශ්‍ය සැප සම්පත් ප්‍රාර්ථනා කරමින් කුසල් දහම් කිරීම වරදක්ද? ඒත් වැරද්දක් නෑ පින්නතුනි. ඇයි මේ සසර ගමනේ ජීවත් වෙනකොට අපට නිරෝගීකම අවශ්‍යයි. අපට ධන සම්පත් අවශ්‍යයි. විවාහ ජීවිතයක් ගත කරනවා නම් සත්පුරුෂ බිරිඳක්, සත්පුරුෂ සැමියේ, සත්පුරුෂ දරුවන්, සත්පුරුෂ අම්මා තාත්තා අවශ්‍යයි. එතකොට මේ එකක්වත් මට ඕනේ මට නම් නිවන විතරයි අවශ්‍ය කියලා
එහෙම විතරක් අපිට ප්‍රාර්ථනා කරගෙන කුසල් දහම් කරන්න බෑ. අර හැම දෙයක්මත් අවශ්‍යයි. හැබැයි අවශ්‍ය වෙන්නේ කුමක් සඳහාද කියන බව හරියට නුවණින් තේරුම් ගන්නට ඕනේ. ඒ කියන්නේ අපිට නිරෝගීකම ඕන වෙන්නේ කුමක් සඳහාද? තමන්ටත් යහපත කරගෙන අනුන්ටත් යහපත කරගෙන ගුණ නුවණ වඩ. සත්පුරුෂ බිරිඳක්, සත්පුරුෂ සැමියෙක්, සත්පුරුෂ දරුවන්, සත්පුරුෂ අම්මා තාත්තා ඕන වෙන්නේ කුමකටද? තමනුත් සුවසේ ජීවත් වෙමින් ලෝකෙටත් යහපත කරමින් කුසල් දහම් කරමින් සමගි සම්පන්නව මේ භව ගමන නිමා කර ගන්නට ගුණ දහම් වඩන්න. ඒ අර්ථය හරියට තේරුම් අරගෙන මෙන්න මේ යහපත සඳහා මේ සම්පත් අවශ්‍යයි. එනිසා මේ සම්පත උපදවා ගන්නට කුසල් කරනවා කියලා සිද්ධ කරනවා නම් එතන තියෙන තෘෂ්ණාව නෙවෙයි පින්නතුනේ, එතන තියෙන අවශ්‍යතාවය හඳුනාගෙන ක්‍රියා කිරීම. එනිසා යමක් ඥාන සංප්‍රයුක්ත වෙනවද, යමක් තෘෂ්ණා මූලික වෙනවද කියලා තීරණය වෙන්නේ හැඟීම් වලට වහල් වෙච්ච ගමන් එතන තියෙන තෘෂ්ණා මූලික බව අවශ්‍යතා හඳුනාගෙන ඒ අවශ්‍යතා සම්පාදනය, අනුන්ගේ අවශ්‍යතාවය හෝ තමන්ගේ අවශ්‍යතාවය, ලෝකයේ අවශ්‍යතා සම්පාදනය කරන්න අපි ලෝකෙට උදව් කරනවා. තමන්ගේ අවශ්‍යතා සම්පාදනය කරගන්නට අවශ්‍ය කුසල් දහම් ආදිය සම්පාදනය කරලා අවශ්‍ය සාධක ගොඩනගා ගන්න. එතනදී ඒතනත්තට පුළුවන්කම තියනවා ප්‍රඥාව අවදි කරගෙන කටයුතු කරන්න. මෙතන ඊටාම සියුම් තැනක් වෙන්න තුනේ. බොහොම පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන. ඒක හැඟීමක් හැටියට වහල්ලා. හැඟීමක් කියන එකේ තේරුම ඉලක්කයක් නැහැ, පැහැදිලි අරමුණක් නැහැ, පැහැදිලි දැක්මක් නැහැ. ඒක කුමක් සඳහාද අවශ්‍ය වෙන්නේ කියලා පැහැදිලිව තෝරා බේරගෙන නැහැ හේතුඵල වශයෙන්. එතන තියෙන්නේ අරගොල්ලන්ට තියනවා වගේ අපටත් ඕන. එහෙම නැත්නම් මට මේ විදිහට ඕන. එහෙම ඕන වෙන්නේ මොකටද කියලා තමන් හිතලා බලලා නැහැ. ඒ නිසා ඥාන සංප්‍රයුක්ත බව සහ තෘෂ්ණා මූලික බව අපිට බොහෝ විට පැටලෙන්නට පුළුවන්. එසේ පටලවෙන්නේ නැතිව කටයුතු කරන්න හැඟීම් වලට වහල් නොවේ අවශ්‍යතාවය හඳුනාගෙන ක්‍රියා කරන්නේ කොහොමද කියලා අපි නිතරම සැලකිලිමත් වෙන්නට ඕන. ඒ නිසා කුසල් දහම් සිද්ධ කිරීමේදී යම් කුසලයක් වඩා උසස් කුසලයක් බවට පත් වෙන්නේ එය ඥාන සංප්‍රයුක්ත වීමත් එක්කලා. ඒ නිසා දෙවෙනි කාරණය ඥාන සංප්‍රයුක්ත බව. ඊළඟට තුන්වෙනි කාරණය තමයි සෝමනස්ස සහගත බව. දැන් මේ කුසලය පසුබට වෙන්නේ නැති සිතින්, ශක්තිමත් සිතින් කරන්නටත් ඕන. ඒ වගේම ඒ කුසලයේ ඥාන සංප්‍රයුක්ත වෙන්න ප්‍රඥාව යෙදෙන්නත් ඕන. ඒ වගේම සතුටින් කරන්නටත් ඕන. දැන් සමහර වෙලාවට අපි කරන කුසල් දහම් වල ඥාන සංප්‍රයුක්ත බව තියෙන්න පුළුවන්. හැබැයි සතුටක් නැහැ. කරන්න ඕන නිසා කරනවා. නොකර බැරි නිසා කරනවා. එහෙම හරි කමක් නැහැ. අනේකාට යහපත කරනවා නම් ඒක කුසලයක් තමයි. හැබැයි ඒ කරන කුසලය වඩා සතුටින්ම කරන්න පුළුවන් නම් ඒක සෝමනස්ස සහගත කුසලයක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් ඔය පසුගිය වෙසක් සමයක අපේ හිතවත් හාමුදුරුවෝ නම අපට කීප විටක්ම කතා කළා යම්කිසි ධර්ම කාරණයක් අහගන්න. හැබැයි උන්වහන්සේ කතා කරන හැම මොහොතකම එක්ක අපි ධර්ම දේශනාවක, එක්ක අපි ධර්ම සාකච්ඡාවක මොකක් හරි වැඩක නිරත වෙලා. උන්වහන්සේ සතියක් විතර එහෙම උත්සාහ කරලා දවසක් මට කතා කළා. කතා කරලා ඇහුවා, "හාමුදුරනේ මම මේ කතා කළේ වැඩ වැඩි වෙනකොට අපි කොහොමද සතුටින් ඉන්නේ කියලා පොඩ්ඩක් සාකච්ඡා කරලා දැනගන්න." ඉතින් මට හිතුණා ඔබ වහන්සේට කතා කරලා මේක අහන එක සුදුසුයි කියලා. ඒකයි මම මේ කීප දවසක් කතා කරලා සම්බන්ධ කරගන්න උත්සාහ කළේ කියලා. පස්සේ මම එතනදී පැහැදිලි කළා අපිට වැඩ වැඩි වෙනකොට සතුටින් ඉන්නට වැඩ නවත්තන එක නෙමෙයි කරන්න ඇත්තේ. අපේ ආකල්පය වෙනස් කරගන්න. දැන් අපි තෘෂ්ණාවෙන් බැඳිච්ච කෙනෙක් සම්බන්ධව යම් දේවල් අපිට කරන්න වුණොත්, උදව් කරන්න වුණොත් නොකා නොබී නිදි මරාගෙන ඕන තරම් කරන්න පුළුවන්. හැබැයි අපි කලකිරෙන්නේ නැහැ. ඇයි? තෘෂ්ණාවෙන් රාගයෙන් බැඳිලා ඉන්න නිසා. නමුත් එහෙම නැති තැනක යුතුයකමක් වගකීමක් හැටියට කරනකොට කණ්ඩත් නැහැ, නිදා ගන්නත් නැහැ. අපි විතරයි මෙච්චර මහන්සි වෙන්නේ. මොකට මහන්සි වෙනවද? මොනවද මේවෙන් ලැබෙන්නේ කියලා අර විදිහට හිත නරක කරනවා. හැබැයි හිත නරක කරගත්තා වුණත් ඉතින් ඒක කරන්න වෙනවා. ඒක රැකියාව නම්, ඒක නවත්තන්න බැරි නම්, ඒක කල යුතු නම් කරන්න වෙනවා. ඒක වගකීම නම්, ඒක යුතුයකම නම් කෙඳිරි ගෑවා කියලා පළක් වෙන්නේ නැහැ. ඒක අපි කරන්නටම සිද්ධ වෙනවා. ඉතින් කරන්නටමත් සිද්ධ වෙනවා නම් අපිට මග හරින්නටත් බැරි නම් ඇයි නිකන් හිතත් නරක කරගෙන එහෙම කටයුතු කරන්නේ? අපිට හිත සතුටින් මේක කරන්නට පුළුවන් නම් වැඩෙත් කෙරෙනවා, අපිත් සැහැල්ලුවෙන් ඉන්නවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ වැඩේ අනුන්ගේ වුණාට හිත කාගේද? හිත තමන්ගේ. ඒ නිසා අනුන්ගේ වැඩ කරන්න ගිහිල්ලවත්
තමන්ගේ හිත නරක කරගන්න එපා. ඒකේ අවාසිය ඒකේ පාඩුව සිද්ධ වෙන්නේ තමන්ටමයි. ඒ නිසා යුතුයකම හරි වගකීම හරි කරන දේ අපිට හිතේ සතුටින්ම කරන්න පුළුවන් නම් ඒක වඩා අර්ථ සම්පන්නයි. දැන් අපි හිතමු සමහර වෙලාවට ධර්මදේශනාවලට යන්න උනන් පස්සේ තියෙන වැඩත් එක්කලා ඇත්තටම අපිට මේ අවස්ථාව සපුරන්නට දුෂ්කරයි. නමුත් අපිට යන්න වෙනවා. එහෙම අවස්ථාවල අර බණ පටන් ගත්ත තැන ඉඳලා මිනිස්සුන්ට බැනලා දොස් කියලා ඒ මිනිස්සුන්ගේ හිත නරක කරලා අපිත් හිත දූෂ කරගෙන නිකන් අර්බුදයක් ඇති කරලා එනවට වැඩිය හොඳ නැද්ද? ඒ වෙලාවේ මම මේකයි කරන්නේ. ඒ නිසා පුළුවන් විදිහට අනිත් මිනිස්සුන්ට ගුණධර්ම වඩන්න මඟ පෙන්නනවා කියලා හිත සකස් කරගෙන හිතේ සතුටින් මෙහෙම කරන්නට පුළුවන්. එතකොට ඒක වඩා ශක්තිමත් කුසලයක් හැටියට සිද්ධ කරන්නට පුළුවන්. ඒ නිසා කුසල් කරන්න පන්සල් යන්න ඕන නැහැ. මේ gedara ඉඳගෙනත් කුසල් කරන්න පුළුවන් සතුටින් ඥාන සංප්‍රයුක්තව කරන්නට පුළුවන්. දැන් පන්සලේ මිදුලාතු ගාන එක විතරද කුසලය? gedara මිදුලාතු ගාන එක කුසලයක් නෙමෙයිද? බුදු මැදුරතු ගාන එක විතරද කුසලයේ? ගේ අතු ගාන එක කුසලයක් නෙමෙයිද? ඇයි අපිට ඒක කුසලයක් හැටියට කරගන්න බැරි? හාමුදුරුවන්ට දාන උයන එක විතරද කුසලයේ? gedara ඉන්න මිනිස්සුන්ට කණ්ඩ උයන එක කුසලයක් නෙමෙයිද? මේවා කුසල් හැටියට කරගන්නට පුළුවන් අපට ප්‍රඥාව අවදි කරගෙන සොම්නස් සහගත සිතින් එය කරන්නට පුළුවන් නම් දිනපතා කුසල් වඩවා ගන්නට පුළුවන්. අපේ සජ්ජන සංවිධානයේ සභාපතිතුමා අධිකාරම් මැතිතුමා මේ ඊයේ පෙරේදා සිද්ධාස්ථානයකට ගිහිල්ලා එතන පිරිසුදු කරනකොට අපි සමග කියනවා හාමුදුරනේ ගේ අතු ගාන මිදුල අතු ගාන අවස්ථාවල පවා මම ඒ කටයුතු කරන්නේ නිකන් හිත නරක කරගෙන නෙමෙයි. එහෙම කරන්න ගිය තරදී මම කල්පනා කරන්නේ මේ gedara ඉන්න සියලු දෙනාම පිරිසිදුව ඉන්න කැමති. ඒ කවුරුවත් කුණු ගොඩේ läගලා ඉන්නට කැමති නැහැ. ඒ නිසා මෙතන අතුපතු ගාලා තබන එක ඒ සියලු දෙනාටම ප්‍රසන්නව සුවසේ ජීවත් වෙන්නට උදව්වක් වෙනවා. ඒ වගේම මෙතන කැලිකසල තියෙද්දි පිටමනුස්සෙක් ආවොත් එහෙම ඒ මිනිස්සු මේ gedara ඉන්න මිනිස්සු දිහා බලන්නේ අවඥා සහගතව. ඇයි මේ මිනිස්සුන්ට මිදුලක් අතු ගා ගන්න, ගයක් දොරක් අතු ගා ගන්නවත් බෑ නේද කියලා අවඥා සහගතව බලන. එතකොට මේ නිවසේ ඉන්න අයට බාහිර අයගේ අර විදිහට අවඥාවට ලක් නොවෙන්නට මේ අයගේ ගරුත්වය සුරක්ෂිත කරන්නට මෙතන අතුපතු ගලස් පිරිසුදු කරලා තියෙන එක ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම දකින මිනිස්සු සතුටු වෙනවා, දෙවියන් සතුටු වෙනවා. ඒ නිසා ඒ සියලු දෙනාම සතුටු වෙන, සියලු දෙනාම ප්‍රසන්න, කවුරුත් කැමති වෙන විදිහට මේ කැලිකසල ටික ඉවත් කරලා මෙතන පිරිසුදු කරනවා කියලා සතුටින් ඒ කටයුත්ත කරලා තමන්ගේ ප්‍රාර්ථනාවන් සිහි කරගෙන මේ කුසලය මට සිතේ කෙලස් කිලුට ඉවත් කරන්නට උපකාර වෙන්නට කියලා අදිෂ්ඨාන කරගන්න. එහෙම අදිෂ්ඨාන කරගන්නකොට බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැන අතුපතු ගන්න පුළුවන් නම් වඩා විශිෂ්ටයි. හැබැයි හැමතිස්සෙම අපිට ඒක කරන්න බැරි නම් ගේ අතු ගන්න එකත් අපිට කුසලයක් හැටියට සිදු කරගන්නට පුළුවන්. ඥාන සංප්‍රයුක්තව සෝමනස්ස සහගත සිතින් ඒක කරන්න පුළුවන්. හාමුදුරුවන්ට දාන උයලා දෙන්නට පුළුවන් නම් හොඳයි. හැබැයි මිනිස්සෙකුට කන්න ටිකක් උයලා දෙන එක හොඳ නැද්ද? අර දුගියෙකුට මගියෙකුට යාචකයෙකුට කන්න ටිකක් දුන්නාම සතෙකුට සිව්පාවෙකුට කන්න ටිකක් දුන්නාම එතරම් සසර ගමනේ ආනිසංසයක් ලැබෙනවා නම් gedara ඉන්න මිනිස්සුන්ට ආහාර පාන ටික උයලා පිහලා මේ මිනිස්සුගේ කුසගිනි නිවන එක කුසලයක් නෙමෙයිද? ඉතින් ඒක කරද්දී හැබැයි අයියෝ මොන කර්මයක්ද දන්නේ හැමදාම කුසියට වෙලා මේ දැලි තවරගෙන උයන්න පිහින්න තමයි ඉතින් අපිට සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම හිතා නම් ඒක කරන්නේ එතන සෝමනස්ස සහගත බවක් නැහැ, ඥාන සංප්‍රයුක්ත බවක් නැහැ. එතනින් එහාට ඒක කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපට කුසල් දහම් සිද්ධ කරගන්නට බාහිර කාරණාම පමණක් නෙමේ ප්‍රධාන කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. මහණෙනි චේතනාවමයි කුසල අකුසල කර්මයෙන් බවට පත් වෙන්නේ. සත්වයින් චේතනාවන් ඇති කරමින්මයි ක්‍රියා කරන්නේ සිතුවිලි වලින්, වචනයෙන් සහ ක්‍රියාවෙන්. ඒ නිසා ඒ චේතනාව යහපත් වෙනකොට, ප්‍රසන්න වෙනකොට, ඥාන සංප්‍රයුක්ත වෙනකොට ඒ ප්‍රබල කුසල් සිද්ධ කර ගන්නවා. ඒ චේතනාව දුර්වල වෙනකොට, ඥාන විප්‍රයුක්ත වෙනකොට, ධම්නසින් යුක්ත වෙනකොට ඒ හැම මොහොතකම කරගන්න දේ සිද්ධ කරන කුසලයක් දුර්වල වෙනවා. ඒ වගේම දෝමනස්ස සහගතව සිද්ධ කරනවා නම් ඒ හැම මොහොතකම ඒක කුසලයක් නෙමේ අකුසලයක් බවටයි පරිවර්තනය වෙන්නේ. ඒ නිසා අපි කවර කුසලයක් සිද්ධ කළත්
ඒක අපේ කැමැත්තට අනුවම කරනවා නම් අපට සතුටින් කරන්නට පුළුවන්. හැබැයි කැමැත්තට අනුවම කළා වුණත් අපි කල්පනා කරලා බලන්නට ඕනේ මගේ ඕනෑකමට මගේ හිත සතුටු කරගන්න මේක කරනවද අවශ්‍යතාවයේ සලකා සොයා බලා කරනවද? මේ දෙපැත්ත වෙන් කරගන්නට ඕනේ. දැන් අපි හිතමු උදාහරණයකට හාමුදුරුවෝ වැඩම කරනවා. වැඩම කරනකොට අපි කල්පනා කරනවා හේවිසිට ගහලා වැඩම කරන්න. ඒකත් හොඳයි. ඊට පස්සේ හේවිසිට ගෙන්නුවෙන් පස්සේ තව කෙනෙක් යෝජනා කරනවා එහෙනම් අපි හන්දියේ ඉඳලා පයින් වැඩමෝගනේ. ඉතින් පයින් වැඩමෙව්වයි කියලා ඒකෙත් ඇති ගැටලුවක් නැහැ. නමුත් දැන් වාහනේ පන්සලට යවුවෙන් පස්සේ හාමුදුරුවෝ කල්පනා කරනවා දැන් වාහනේනේ යන්නේ. ඒ නිසා සරප්පු දෙක දාගන්නෙත් නැහැ, කුඩේ අතර ගන්නෙත් නැහැ. වාහනේ ඇවිදින්. හැබැයි මගට ඇවිල්ලා තාරපාරෙන් හාමුදුරුවෝ බිමට බස්සනවා. බිමට බස්සලා වාහනේ පිටිපස්සෙන් එනවා අර උඩිනුත් රත් වෙවි යටිනුත් රත් වෙවි සරප්පු දෙකක් නැහැ කුඩෙත් නැහැ. දැන් අර හේවිසි නාද කරමින් නටමින් ගායනා කරමින් ඉතින් බොහෝම ගරු සම්මාන සහිතව හාමුදුරුවෝ නිවසට වැඩමවගෙන එනකොට දාඩිය වැగిරීගෙන මුළු ගතම රත් වෙලා ඇවිදින් දානේ වළඳන්නට තරම් ගතට සිතට පහසුවක් නැහැ. සමහරට කාල වේලාවත් ඉක්මලා ගිහිල්ලා හදිසියේ දානේ ටික වළඳලා අපහ. එතකොට මිනිස්සු කියනවා හාමුදුරුවෝ පෙරහැරෙන් වැඩමෙව්වා අපට හරිය සතුටුයි බොහොම බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වුණා. එතකොට ඒ ප්‍රීතිය ඇති කරගන්න මොකද්ද කළේ? අර භික්ෂුන් වහන්සේලාට අපහසුතාවයක් පීඩාවක් ඇති කරනවා. එතකොට ඒ තුලින් අපේ හිත සතුටු වුණා කියලා විතරක් වැඩක් නැහැ. මූලික පරමාර්ථයට මොකද වෙලා තියෙන්නේ? දන් දීමේ පරමාර්ථය මොකක්ද? ඒ ලබන තැනැත්තාට යහපතක් කිරීම. ඉතින් ඒක මගේ හිත සතුටු කරගන්න මෙහෙමයි කරන්න ඕන කියලා අපට ඕන දේ කළායි කියලා කුසලයේ ශක්තිමත් වෙන්නේ නැහැ. ඒ කරන පරමාර්ථයට අනුව ඒ කරන දේ වඩා නිවැරදි. මේකෙන් අදහස් ගන්න භික්ෂුන් වහන්සේලා පයින් වැඩමවන්න එපා කියලා නෙමෙයි. පයින් වැඩම කරනවා නම් උන්වහන්සේලාට ව්‍යායාමයටත් ඒකත් හොඳයි. ඒ කාරණේ තේරුම් අරගෙන හැබැයි උන්වහන්සේලාට කල්ැතු එක මතක් කරන්න. මෙතන ඉඳලා පයින්ොයි වැඩමවන්න. නිසා ටිකක් කල්ැතුව වඩින්න. සරප්පු දෙක දාගෙන කුඩේ අතට අරගෙන වඩින්න. එතකොට ගැටලුවක් නැහැ. උන්වහන්සේට පීඩාවකුත් නැහැ. තමන්ගේ කුසලයට හානියකුත් නැහැ. වඩා යහපතක් වෙන හැටියට ඒවා බුද්ධිමත් විදිහට සැලසුම් කරලා කරන්නට පුළුවන්. හැබැයි එහෙම කරන්නට නම් කරුණා මෛත්‍රිය තියෙන්නට ඕනේ. අර හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව අවශ්‍යතාවය හඳුනාගෙන ඥාන සංප්‍රයුක්තව ක්‍රියා කරන්නට පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා කුසලයක් වඩා ශක්තිමත් වෙන්නට මේ කරුණ පූර්ණ වෙන්නට ඕනේ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ කරුණ පූර්ණ වෙන ආකාරයෙන් කුසල් සිත් ඇති කර ගැනීම අපිට නිරන්තරයෙන් කරන්න දුෂ්කරයි. සිත පුහුණු කරලා නැත්නම් ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අභිත්තරේත කල්යාණේ නැවත නැවත එකපාරක් කරලා නවත්තන්න එපා. හොඳ දේවල් යලි යලි සිද්ධ කරන්න. ඒ වගේම පාපාචිත්තං නිවාරේ හැම විටම සිත ගැන සැලකිලිමත් වෙලා සිත අකුසලයෙන් පාපෙන් මුදවා ගන්න. දන්දන්හි කරවතෝ පුඤ්ඤං කරන කුසලයේහි දැඩිව සිත පිහිටුවාගෙන කරන්න. කුමක් නිසාද? සිත නිරන්තරයෙන් පාපයට නැමෙන්නට තියෙන ඉඩකඩ වැඩි නිසා. ඒ නිසා මේ කාරණා සිහියේ පවත්වාගෙන කරන කුසල් දහම් වඩා ඥාන සංප්‍රයුක්තව සතුටින් අසංකාරික කුසල් සිත් හැටියට ජනිත කරගෙන ශක්තිමත් බලවත් කුසල් සිතුවිලි ඇති කරගන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.